අයිබෝන් සුබදස්සනක් ප්‍රාර්ථනා කරනවා. අඟහරුවාදා පියුම්බිලේ නොබත් සමග පුරා හොරා දෙකකටත් ආසන්න කාලයක් බොහොම ආදරෙන් රැඳෙන්න හිතාගෙන තමයි ඔන්න අද දවසේදීත් අපි ඇවිල්ලා ඉන්නේ. මේ උදෑසනදී ඔබට මතක් කරන්න දේවල් බොහොමයක් තියෙනවා. මොකද ඒ තරමටම මතකය කියන දේ අපිට වැදගත් වෙන කාල සීමාවක තමයි අපි මේ ගත කරන්නේ. ඔබ දන්නවද? වේදනාවල් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරනවා. ඒ ජීවිත වෙනස් කරනකොට හැම වෙලාවකදීම මිනිසෙකුට පාඩමක් ජීවිතයට එකතු කරනවා. පාඩම් ඉගෙන ගනිමින් ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය කාල සීමාවක තමයි ඔබත් මමත් මේ විදිහට කතා කරන්නේ. මොකද සබහා ධර්මයේ විසින් අපිට පාඩම් රාශියක් උගන්වන කාල සීමාවක් මේක. ඒ නිසා ඉතින් අපි කොයිතරම් දුරට මේ කාල වකවානු තුළ පරිස්සම් වෙන්න ඕනේද? සුරක්ෂිත බව ගැන, ඔබේ සුපරීක්ෂාකාරී බව ගැන, ඔබ නිරෝගීත්වත්ව ඉන්න එක ගැන බොහෝමයක් කතා වෙනවා. ලංකාවට විතරක් නෙමෙයි ලෝකයටම මේ වෙනකොට සමස්ත තර්ජනයක් බවට පත් වෙලා තියෙන කොරෝනා වසංගතය දැන් මේ වෙනකොට අපේ එලිපත්තටම ඇවිල්ලා ඉවරයි. ඔබ ආරක්ෂා වෙන්න ඕන විදිය, ඔබේ යුතුයකම කොතනද තියෙන්නේ කියන කාරණේ හැමදාම හිතට එකතු කරගන්න කියන කාරණේ මතක් කරන්න ඕනේ. මොකද ඔබේ ආදරණීයන් ආරක්ෂා කරගන්න වගකීම ඔබ ළඟ තියෙනවා. ඒ වගකීමත් එක්ක තමයි ජීවිතේ ඔබ ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා අපි යලි යලිත් ඔබට කියන්නේ සමාජ දුරස්ථභාවය, ඒ වගේම ආවරණ මේ හැම දෙයක්ම ඔබට අමතක වෙලා තියෙනවා නම් ඒ හැම දෙයක්ම යලිත් මතක් කරගන්න ඕන කාලවකවානුවක තමයි ඔබත් මමත් මේ විදිහට කතා කරන්නේ. ඉතින් ඒ ගැන ඒ විදිහට ඔබට මතක් කරන අතරතුරේදී අද මොනවද පුරා පැය දෙකක් ඔබට කතා කරන්න තියෙන්නේ කියලා කියන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි සුබදාස් විශේෂාංගයෙන් සුපුරුදු විදිහට අදත් ඔබට ඔබේ ජ්‍යොතිෂ සම්බන්ධව ඇති වෙලා තියෙන ගැටලුකාරී තත්වයන්, ඒ වගේම වැඩි වශයෙන් අපි ගිය සතියේදී මාතෘකාවක් ඉදිරි කරගත්තා කුවේණියගේ ශාපය සම්බන්ධයෙන් සහ මේ ගත වෙලා යන කාල වකවානුව තුළ අපි දැනුවත් විය යුතු කරුණු මොනවද, ජ්‍යොතිෂයෙන් තියෙන පිළියම් මොනවද කියන කාරණේ සම්බන්ධයෙන් කතා කරනවා කියන කාරණේ අපි ඒ සම්බන්ධයෙන් පුරා හෝරාවක් කතා කරන්න සූදානම් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපේ දෙවැනි විශේෂාංගය පිළිබඳව අපි ඔබට කියන්න ඕනේ. ඒ තමයි ජූරි විශේෂාංගය. ඔබට නීතිය කොයිතරම් දුරට සරණක් වෙනවද? ඔබ ළඟ කොයිතරම් දුරට නීතිය තියෙනවද? ඒ වගේම නිරෝධායන නීතිය සම්බන්ධයෙන් වගේම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නීති පද්ධති ගොඩනගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න සූදානම්ින් ඉන්න ජූරි විශේෂාංගයෙන්. ඉන්නඳුර අපි අවසන් විශේෂාංගය ඒ තමයි ගෙත්තම් විශේෂාංගය. ඔබට නිවසේ සොයන් රැකියාවක් කරගන්න, නිවස අලංකරණය කරගන්න අවශ්‍ය වෙන අත්කම් නිර්මාණයක් කරගන්න අවශ්‍ය කරන දේවල් අපි ඔබට කියන්න සූදානම්ින් ඉන්නවා. පුරාපැය දෙකක් අපිව මේ විදිහට බලාගෙන හිටියොත් ඒ හැම දෙයක්ම ඔබට තමයි අපි තිරණ කරන්න සූදානම්ින් ඉන්නේ. එහෙනම් මේ හැම දෙයක්ම ඔබට තිරණ කළ බලාපොරොත්තුවක් තියාගෙන සූදානම් වෙන්න ප්‍රවේශය ලබා ගන්න මේ විදිහට සුබ දවස් විශේෂාංගයට. සුබදවස් විශේෂාංගය. ඔබ දන්නවා ඔබේ අනාගතය කොහොමද ලියවිලා තියෙන්නේ? එහෙම නැත්නම් ග්‍රහචාරයට අනුව ඔබේ හෙට දවස කොහොමද කියන කාරණේ තීරණය කරන වෙලාවනේ සුබදවස් කියන්නේ. නමුත් අපි මේ කාල වකවානුව තුළ කතා කරන මාතෘකාව ටිකක් වෙනස් වෙලා තියෙනවා. මොකද අපිට මාතෘකාවක් බවට පත් වෙලා තියෙන කොරෝනා වසංගතය. ඇයි මේ වගේ වසංගත තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ? අපේ ග්‍රහචාරයට අනුව මේක කොයි තැන්වලදීද පිහිටන්නේ? මෙන්න මේ වගේ ග්‍රහයන් පිහිටීම, හදිසි මරණ ඇතිවීම, මේ වගේ වසංගත තත්ත්වයන් වලට ගොදුරු වීම, මේ වගේ දේවල් ගැන බොහෝ දෙනෙක් වැඩි වශයෙන් කතා කරන කාල සීමාවක තමයි ඉන්නේ. අද අපිට මාතෘකා දෙකක් තියෙනවා කතා කරන්න. ඒ තමයි අපි පුරා පැයක්ම මේ සඳහා යොදාගෙන තියෙන්නේ. අපි ගිය සතියේදී ඉතිරි කරපු මාතෘකාවකුත් තියෙනවා. ඒ මාතෘකාව වගේම අදත් අලුත් මාතෘකාවක් සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න සූදානම්ින් ඉන්නවා. මේ ගැන ඔබව දැනුවත් කරන්නට අපි මැදිරියට ආරාධනා කළා බොහොමත්ම ගෞරවයෙන් යුතුව ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී ලක්ෂ්මී ලියනගේ මහතාට ආයිබෝන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබතුමන්ට. ආයිබෝන් සුබ දැසන. කතා කරන්න බොහෝ දේ තියෙනවා. මොකද කතා කරන්න බොහෝ දේ තියෙන කාල වකවානුවක තමයි ඔබත් මමත් මේ විදිහට ඉන්නේ. ලක්ෂ්මී මහත්තයා දැන් අපි ගිය සතියේදී කතා කරනවා කියලා නවත්තපු මාතෘකාවෙන්ම අපි අපේ කතා බහ ආරම්භ කරමු. කුවේණියගේ ශාපය සම්බන්ධයෙන් අපි කතා බහ කරනවා කියලා කිව්වා. අපි දන්න කතාව නම් විජය රජතුමා විජයි කියන කුමරිය ලංකාවට ගෙන්වලා කුවේණියව පිටුවහල් කළාට පස්සේ දරු දෙදෙනත් එක්ක ඒ ඇතිබුණු ශාපේ ඊට පස්සේ අපි කියනවා කොහොම බයක් අංකාරියක් පැවැත්වුවා කියලා. ඊට පස්සේ අපි කියනවා දිවි දෝෂයක් ඇති වුණා කියලා. ඔන්න වගේ කරුණාකාරණ රාශියක් අපි ඔය කුවේණියගේ ශාපය සම්බන්ධයෙන් අහලා තියෙනවා. නමුත් මම හිතන්නේ ජ්‍යොතිර්විද්‍යාවට අනුව මේකේ වෙනත් පැතිකඩක් තියෙනවා කතා කරන්න. අපි එතෙන්ම අපේ ප්‍රවේශය ලබා ගමු. ඔව් බොහොම සරලව ওই කතාව කිව්වට ওই කතාව තුළ ගැබ් වෙලා තියෙන අතිශය ශෝකජනක පැත්තක්.
දැන් ඔබ කැමතිද ඔබගේ පියා වෙනත් අම්මා කෙනෙක් නැත්නම් කෙනෙක් ගෙනල්ලා අම්මවයි ඔබවයි ගෙදරින් පිටුවහල් කළොත්? නෑ. ඒක ලෝක පාලන සුභා ධර්මයේ මහා කැත වැඩ. විජේ රජුරෝ ලංකාවට ගොඩ බැස්සද එව්වද එලෙව්වද මංකොල්ල කළාද ඒ රටේ ඉන්න බැරුව එලෙව්වද කතන්දර තියෙනවා. විජේ රජුරෝ ලංකාවට එන දවසේම තමයි තථාගත බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් මංචකයේ තිබුණේ. උන්වහන්සේ මේ දුටුවා. උන්වහන්සේ ඒ වෙලාවේ සක්ක දේවෙන්දයාට කතා කරලා කියලා තියෙනවලු මම ඉපදුනාට මම බුදු වුණාට පිරිනිවන් පෑවට දඹදිව නොවේ බුදුදහම පැවතෙන්නේ ලංකාවේ. එම නිසා මම ලංකාවට තෙවරක් වැඩියා. මේ බුදුදහම පිහිටවන්න. නමුත් තත්ත්වයක් නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් අය නෙමෙයි ලංකාවේ හිටියේ. එක්කෙනෙක් දෙන්නෙක් කැරෙන්න තේරුන්නේ නැහැ. අඳුර අතක පතගාව මිනිස්සු හිටියේ. ඔව් ඒ කියන්නේ අපි එච්චර දියුණු කට්ටියක් නෙමෙයි. එම නිසා මේ වැඩේ පවරවා සක්ක දේවෙන්දයාගේ ඉල්ලීමක් කළා මං හිතන විදිහට ඒකට පත් කළා එක්ක. මොකද උදාසේ දුටුවා මේ වෙන්න යන දේ වින්නේයි. ඔය කොසල් රජුගේ දැක්ක හීන 16 තෝරපු ඒ වගේ ਸਰවඥ ඥානයක් තියෙන කෙනෙකුට අනාගතේ පේනවා. උන්වහන්සේ දුටුවා මේ තත්ත්වය. එතකොට විජේ ලංකාවට ගොඩ බැස්සට පස්සේ අර යක්ෂ ගෝත්‍රිකයෝ යක්ෂ කියන්නේ ඔය අම්මලා ඉන්න පන්සල් වල යක්කු නෙමෙයි ගෝත්‍රය. ඒ ගෝත්‍රයේ නායකයාගේ දියණිය තමයි කුවේණි. කුවේණිටත් යම්කිසි බලයක් තිබුණා. ඒ බලය උපයෝගී කරගෙන විජේ රජුරෝ එයාව මේ විවාහ කරගෙන ප්‍රථම රජ අපේ මේ වංශයේ ආරම්භ වෙන්නේ එතනින්නේ. එවිලා දරුවෝ දෙන්නෙකුත් හම්බුණාට පස්සේ තමයි ඔය කියන විජායව ගෙන්න ගන්න මේ කැක්කුම හැදුනේ. කැත වැඩක්. හරිම තමාගේ ඒ රජකම ගන්න උදව් කළයි කියලා කුවේණිය ඇතුළු කුවේණිගේ චරිතේ න්‍යායදය ඒගොල්ලෝ උරණ වුණා මේකට. තරහ වුණා. නමුත් කුවේණිය තමාගේ ස්වාමි පුරුෂයා වෙනින් තමාගේ ආත්ම ගෞරවය හැම දෙයක්ම පූජා කළා. ඒක තමයි පති භක්තිය. ඒක බොහිට කාන්තා පාර්ශ්වය තුළ අදටත් තියෙන දෙයක්. ඒක කළගුණ සැලකීමක් වශයෙන් මොකද කළේ එතුමිය එලෙව්වා. එතකොට ඒ තරහ වෙලා හිටිය ඥාති පිරිස ඝාතනය කළා. දරුවෝ දෙන්නව කැලේට පිටත් කළා. අපේ ගෝත්‍රික ජනතාව එතනින් ඇති වුණා කියලාත් කතන්දර තියෙනවා. නෑ ඔය වැඩේ හරියද? දැන් ඉතිහාසයේ තියෙනවා සිංහලයේ පැවතෙන්නේ විජේ රජුරුවන්. අනේ මම නන්නේ. ඔබ පැවතෙන්න පුළුවන් මම නන්නේ. අර චාල්ස් ඩාවින් කියලා තියෙනවා මිනිස්සයා පරිණාම වෙන්නේ මේ වානරයන්ගේ වඳුරන්ගේ. මට ඒක හිතට ලොකු සහනයක්. මම බය නැතුව කියනවා අනේ මං වඳුරන්ගෙන් පැවතෙන එක වානරයන්ගෙන් පැවතෙන එක මට සතුටක්. මොකද වඳුරා තමාගේ රැහැට, තමාගේ පරපුරට, තමාගේ පැටවුන්ට, තමාගේ බිරිඳ වශයෙන් ඉන්න වැඳිරිට පුදුම ලව් එකක් තියෙනවා. යාර අර වගේ කැත වැඩ කරන්නේ. එතකොට ඒ වගේ කැත වැඩක් කරපු මිනිස්සෙකුන් අපි පැවතෙන ලැජ්ජ වෙන්න ඕනේ. ඒක ලැජ්ජාවට කරුණා. අපි පැවතෙන්නේ නැහැ, පැවතෙන්නේ නැහැ ඇති. හොඳට මතක තියාගන්න. එතකොට අර කරපු වැඩේට ඒ කුවේණි මරණ වෙලාවේදී කුවේණිට නොයෙකුත් වද හිස්සා දීලා මැරුවේ. එක්තරා ඡායාරූපයක ඇද්ද ෆොටෝ එකක මනාලෙස තියෙනවා. මම මේක ගේන්න අතරතරම් තිබ්බ හේතුව මේවා පුඩ කියන එක වද දෙන එකත් වෙර. කොහොම වුණත් ඒ වෙලාවේදී කුවේණි ශාපයක් කළා. මේ රට බාර ගන්න සීලුම දෙනාට මේ ශාපේ අත් වේවා. ඉතින් ඒක හැබැයි මේ ශාපේ මේ කියන එක ඇය සත්‍යක්‍රියාව මම කියන්නේ සත්‍යක්‍රියාව කියලා කියන්නේ. සත්‍යවාදීව සත්‍යක්‍රියාවක් කරන එක වැඩ. ඔය කාන්තාවට සත්‍යක්‍රියාවේ බලය වැඩි කියලාත් මම කිව්වනේ. දන්නවද හේතුව? සුභා ධර්මය විසින් ශක්තිය ගත්තේ පුරුෂයාට වැඩි කාය ශක්තිය ස්ත්‍රියට අඩුයි. මේ අඩුතැන් දෙක සම කරන්න තමයි මේ සත්‍යක්‍රියා බලය කාන්තාවන්ට දීලා තියෙන්නේ. හැබැයි ඒ කාන්තාව සත්‍යවාදී නම් දැහැමි නම් ඒ සත්‍යවාදීකම එවලෙම ඒකපත්තු වෙනවා. දැන් කුවේණි ඒ වගේ සත්‍යවාදී තමාගේ ප්‍රතිභක්තිය තමාගේ මේ ඥාති පිරිස කිසි දෙයක් තකන්න නැතුව ගිහිල්ලා තමාගේ ස්වාමි පුරුෂයාට උදව් කළා. බලන්න මොනතරම් වටින දෙයක්ද ඒක. ඉතින් එහෙම කරපු
ප්‍රතිභක්තියෙන් එහෙම කරපු ඥාති පිරිසක් තරහ කරගෙන කරපු තමාගේ භාර්යාවට විජය කරපු දේ හරි වැරද්දක්. එතකොට එයාගේ පැවත වෙනයි කියලා යම් කිසි කෙනෙක් කියනවනම් ලැජ්ජාවට කරුණක්. පුංචි බාධා කිරීමක් කරන්න වෙනවා. දැන් අපි දුරකථන මාර්ගයේ සම්බන්ධයෙන් කියනටත් කලින් අපිට දුරකථන උතුමක් තියෙනවා. ජන්ම පත්‍රයක් පරීක්ෂා කරන්න. අපි ඒ කතාව කියන්න කලින් මේ ජන්ම පත්‍රය පරීක්ෂා කරලා හිටියොත් හොඳයි කියලා හිතුණා. අශෝක මහත්මිය අපත් එක්ක ඉන්නවා. ආයිබෝන් සුබ දැසනක්. ඔව් පුතාගේ ජන්ම පත්‍රය තමයි පරීක්ෂා කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. අපිට කියන්න 1993 83ද 93? 1993 නේද? 1993. හරි. ඔව්. 1993 7 වෙනි මාසේ 13. උපන් වේලාව? උපන් වේලාව 10යි 14. 6යි 14ට හවසද උදේද? උදේ. උදේ 6යි 14. කොහෙද? අපිට කියන්න දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය. විශේෂ කරුණක් තියනවද දැන කියා ගන්න කොයි විදිහටද? මට දැනගන්න ඕනේ එයාගේ සෞඛ්‍ය තත්ත්වයයි මේ රැකියාවයි විවාහය කොහොමද පොඩ්ඩක් කියලා දැනගන්න. එතන කරුණු කිහිපයක් තියෙනවා ලක්ෂ්මන් මහත්තයා. ඔව්. හැබැයි ඉතින් ඕක බුලත් අතක් දීලා ගුරු පඩුරු තියලා අහගන්න ඕන පස්සේ. ඔව් ජ්‍යොතිෂවේදීතුමෙක් ගාවට ගිහිල්ලා අහන්න ඕන තරම් ප්‍රශ්න කීපයක් තියෙනවා එතන. හරි. අර මේ රවුලපත්තු වෙච්ච වෙලාවේදී සුරුටුපත්තු කරනවා වගේ වැඩක් මේක. කමක් නැහැ. අපි තරහ නැහැ. අපේ ජ්‍යොතිෂවේදීන්ට සාමාන්‍යයෙන් කේන්ති යන අඩුයි. කේන්ති ගියත් පෙන්නන්නේ නැහැ අපි සිනා. ඔව් ඔය දුවද පුතාද? පුතෙක්. මේ පුතා. ඔව් මිතුන ලග්නේද? මිතුන ලග්නේද? ඔව්. එතකොට දන්නවද මිතුන ලග්නේ බාධක ස්ථානයේ මොකක්ද කියලා? ඔව්. දැන් මේ ආරම්භක මධ්‍යම අවසාන. ආරම්භක මධ්‍යම උසස් අධ්‍යාපන ගැන කියනකොට ආරම්භක මධ්‍යම දෙක හොඳයි. අර උසස් අධ්‍යාපනය ගැන කියනකොට මිතුන කටක සිංහ කන්‍යා තුලා උච්චක ධනු මකර කුම්භ ඒ 9 වෙනි කොටුව. එතෙන්ට අධිපතිය තමයි ශනි. ශනි මේ කේන්දරේ ඉන්නේ එතරම්යි. ශොක් ක්ෂේත්‍රයි කුම්භ ජය කියලා ඔව් අතිරේක මුදලක් දෙමව්පියන්ගේ තල්ලුවක් අතිරේක වියදමක් දැරුවොත් ඒක ව්‍යවහාරන්න පුළුවන්. දැන් ඇහුවේ සෞඛ්‍ය. ඔව්. කටක සිංහ කන්‍යා තුලා උච්චක ධනු මකර මේ දවස්වල ඒ දරුවගේ 8 වෙන්නේ තමයි සෙනසුරු යන්නේ. ඒකට කියනවා ලග්න අෂ්ටමේ රාශිය. දැන් මේවා අපලදිවි. දැන් මේවා කියන්නේ බය වෙන්න නෙමෙයි. එහෙම ඒ රාශියක් යනවා. මහා දශාව මේ දවස්වල යන්නේ චන්ද්‍රයාගේ මහා දශාව. ඒ කියන්නේ දෙක අධිපතිය චන්ද්‍රයා උප්පත්ති කේන්දරේ 11 ඉන්න එක පස්සේ යන්නේ. මෙන්න මේ රාශිකය කියන්නේ ඒ රාශිකයක් ගත කරන කෙනෙකුට තමාගේ වයසට සාපේක්ෂව අධ්‍යාපනයට, රැකියාවට, විවාහයට, සෞඛ්‍යයට ගැටලු ඇති වෙනවා. ඒවා සමහර ගැටලු මේ වෛද්‍ය විද්‍යාවට අහු වෙන්නේ නැහැ. ඒ නිසා ඒකෙදි පෙබලෝදේශ දැන් කුඩා කාල සිට අනුගමනය කළ යුතු පිළිවෙත් තියෙනවා. ඒවා මේ গুপ্ত පිළිවෙත් නෙමෙයි. ඔය අතර දාලා ගල් මුඳු දාලා පොල් ගහලා කවි කියලා අජරන් එලි බල්ලා පරල වෙලා සාත්තර අහලා ගෙම්බෝ ඉබ්බෝ ගෙදර ගියලා තියලා ඒවා නෙමෙයි. ඒවා මිත්‍යා දෘෂ්ටික වැඩ. දැන් බුදුදහම අදහන අයට ඒවා මිත්‍යා දෘෂ්ටික වැඩ. පැහැදිලිවම තථාගත බුදු පියාණන් වහන්සේ කියනවා මිත්‍යා දෘෂ්ටික වැඩ කරපුවාම අපාගත වෙයි. හරි? මේ ජ්‍යොතිෂ විද්‍යාව අපිට දුන්නේ ඊශ්වර කියනවා මිත්‍යා දෘෂ්ටික වැඩ කරපුවාම කබලේ ලිපට වෙයි. ඒවා තියෙනවා. ඒවා වහලා තියෙන්නේ. එතකොට මෙවුවා නොකර ආගම බුද්ධ ආගම නම් ඒ අනුව යන්න ඕනේ. එතකොට දැන් මේ අවස්ථාවේදී ඒ දරුවගේ අනාගතය සකස් කරන්න තමයි මේ ජ්‍යොතිෂ විද්‍යාව දීලා තියෙන්නේ. මේ ගහයන්ගෙන් අපිට දෙන්නේ පණිවිඩ. සංකේත. දෙන පණිවිඩය හරියට තේරුම් ගන්න. මේ පණිවිඩයේ තේරුම් ගත්තොත් මේ කියන ඉරණම වෙනස්. අඟුලිමාල මහරහතන් වහන්සේ 999 කැඟිලි කපලා මිනි මරලා අපාගත වෙන්න හිටියේ. ගියාද නැහෙනි. උන්වහන්සේ අපායතය දිව්‍ය ලෝකෙවත් ගියේ නැහැ. උන්වහන්සේ අපිට දුන්න හොඳ පණිවිඩය මෙසේජ් එක. මේ ජම්මේදීම කරපු අකුසල කර්ම මේ ජම්මේදීම අවශ්‍ය කළ හැක. අර කිව්ව විද්‍යා දෘෂ්ටික වැඩ කළා නෙමෙයි. සම්‍යක් දෘෂ්ටික. ඉතින් මම ඒ මවට ආරාධනය කරන හොඳ කේන්දරයක්
ඒ දරුවාගේ ඔළුවේ රවි ඉන්නවා දෙකේ බුද මිතුන කටක දෙකේ බුද සිකුරු ගුරු ඉන්න අය ඔය කටහඬ යොදවා කරන රැකියාව වලින් ජය ගන්නවා. ගුරු වෘත්තීය කතිකාචාර්ය නීතිඥ වාණිජ කටයුතු ඒ වගේම තව එකක් තියෙනවා කියන්න බයයි ජ්‍යොතිෂ. ජ්‍යොතිෂ වදින්නම් ජ්‍යොතිෂ වේදිකෙක් නම් වෙන්න එපා. අර කිව්ව එකකට පෝරු වෙන්න බෙදරුවට මව්බසට අමතරව ජාත්‍යන්තර භාෂා ඥානෙ වැඩිපුර දෙන්න අර 9 අධිපති ශනි 9 ඉන්නකොට දැම්ම නෙමෙයි තව ඉස්සරහට එන අවුරුද්දේ විතර චන්ද්‍රයාගේ මහා දශාවේ අවසාන කාලයේදී මේ දරුවට විදේශගත වීමේ වරමක් අවස්ථාවක් තියෙනවා. ඒකෙදී මව්බසට අමතරව ජාත්‍යන්තර භාෂා ඥානය ඒ ළමයා පුරුදු කරන්නනේ වෘත්තීය හැකියාවක් ඇති කරගන්න ඕනේ. එතකොට එයාගේ අනාගතයේ සුබයි. විවාහයේදී මෙහෙම කෙල්ල හරියන්නේ කේන්දරේ ගැඹුරට බලලා ඒකට කළ යුතු ප්‍රතිකර්මය කරන්න විවාහය ගැන හිතන්න පස්ස අනාගතයේ අධ්‍යාපනයයි රැකියාවයි සෞඛ්‍යය ගැනයි මේ දවස්වල හිතාගන්න ඒ විවාහය පොඩ්ඩක් පස්සට දාන්න. හරි. අපි ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ ජන්මපත්‍රයේ පරීක්ෂාව තුළින් අපි කරුණු එකතු කළේ. ඒ නිසා අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක අර සියලු ක්ෂේත්‍ර ඔස්සේ අපිට යන්න පුළුවන්කමක් නැහැ. ඔබ එක් ක්ෂේත්‍රයක් කිව්වොත් අපිට ඒ ක්ෂේත්‍රය තුළින් කරුණු කාරණා සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම ඔබටත් පුළුවන්කම තියෙන අපිට කතා කරන්න ජන්මපත්‍ර පරීක්ෂාව සඳහා 0115 299 299 0115 299 299 කියන දුරකථන අංකය ඔබට විවෘත වෙලා තියෙනවා. හොඳයි. අපි දැන් කතා බහ කරමින් හිටපු මාතෘකාවට යමු. ලක්ෂණ මහත්තයා අපි කතා බහ කරමින් ඉතිරි කරපු මාතෘකාවේ කොටසක් තියෙනවා. විජය රජතුමාට මේ ඇතිවුණු ශාපය කුවේනියව අමානුෂික විදිහට ඝාතනය කර දැමීම සහ ඇයව පිටුවහල් කිරීමත් එක්ක මේ ඇතිවුණු ශාපය සම්බන්ධයෙන් තමයි අපි කතා කළේ. දැන් ඔය කාරණේ ඔය විදිහට කතා කරනකොට අපි කියනවා මේ එතනින් ඇතිවුණු පණ්ඩුවාස දේව රජතුමාට වෙනකනුත් මේ කාරණේ මේ විදිහට තිබුණා සහ මේක දිවි දෝෂයක් බවට පත් වුණා කියන කාරණේ අපි අහලා තියෙනවා. කොහොමුණත් ඔබතුමන් සඳහන් කරගෙන ආපු කාරණාව අපි සඳහන් කරමු. ඔව්. දැන් මේක අපි සුළුකොට තකන්න හොඳ නෑ. ඒ සුළුකොට තැකීමෙන් තමයි මේ යම් යම් ප්‍රශ්න අපිට උදා වෙන්නේ. හැබැයි මේ ශාපය හැමතිස්සේ වැඩ කරන්නේත් නෑ. මේක දැන් කෙනෙකුට අසනීප වෙන්නේ තැලි වැටීම් සීරීම් මත්පා බිදුන් ශල්‍ය කර්ම ඇති වෙන්නේ නින්දා අපාස නඩුවබ ඇති වෙන්නේ මව්පියෝ අඹදරුවෝ නැති වෙන්නේ දේපල නැති වෙන්නේ යම් යම් අතවර සිද්ධ වෙන්නේ කොහොමද එයා ගත කරන මේ ග්‍රහයෝ දෙනවා පණිවිඩයක් ඔයාගේ පූර්ව ජම්මේ අකුසල කර්ම මතුවී ඵලදී දැන් අර ඉස්සරහ කේන්දරේ අටේස් චන්ද්‍රය යන එක ලග්න අෂ්ටමේ රාශි ඒ කාලෙදි තැලී වැටීම් සීරීම් මත්පා බිඳුන් ශල්‍ය කර්ම රෝග පීඩා ඇති වෙන ඒ පණිවිඩය දෙන්නේ. එතකොට ඒ පණිවිඩය දෙනකොට ඒක අරගෙන ඒක ඔබ වෙත ප්‍රකාශ කළා ඒකෙන් බේරෙන විදිහ තමයි ජ්‍යොතිෂ විද්‍යාවේ තියෙන්නේ. ඉතින් ඒක හැමෝටම දෙන්නේ නැහැ. ඒක දෙන්නේ කලාතුරකින් මේ පිළිබඳ අවබෝධය දෙන්නේ කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ. ඉතින් මේක මේ අපි කරනවාද කළා සමහරක් අය බොරුතු පිටි ගෑවිලා මේ විෂය විනාශ කළා තියෙනවා. කඩගාටුවෙන් උද එකයි කියන්න පුළුවන්. එතකොට දැන් ග්‍රහයන්ට කරන්න පුළුවන් දෙයක් නැත. මේ ග්‍රහයෝ දෙන පණිවිඩේ තේරුම් අරන් යන විද්‍යාව තමයි ජ්‍යොතිෂ විද්‍යාව. එතකොට මේකට අනුගත වෙන්නේ නැතුව දැන් ග්‍රහයකට හෙලවෙන්න බෑ මෙන්න පලාපල කියනවා. එක ග්‍රහයකින් පලාපල කියන්න පුළුවන් තව ග්‍රහයෝ 11ක් ඉන්නවා. යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ, යම, ඉන්ද්‍ර, වරුණ එහෙමයි නම තිබ්බේ. තව කාකභුජන්දර චින්වංශයේ කියනවා ගුරාන් තව ග්‍රහයෝ 5 දෙනෙක් එන්නත් තියෙනවා. ග්‍රහයෝ 5 දෙනෙක් ඉදිරියේ මේ සූර්යයා වටා කක්ෂගත වෙන්න තියෙනවා. එතකොට ඒවා ඔක්කොම බලපෑම් තියෙනවා. දැන් ගොඩක් අයට වැරදිච්ච තැනක් තියෙනවා. උපග්‍රහයෝ ඉන්නවා අපේ රට මේ කේන්දරය තුල ඒක ජ්‍යොතිෂයේ ශාස්ත්‍රීය පැත්තට යනකොට එහෙමත් තියෙනවා. දැන් මෙන්න මේ ශාපේ වැඩ කරන අවස්ථාවක් තමයි දැන් මේ උදා වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ගමු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වර්ෂ මේගොල්ලෝ පාලනය කළ වර්ෂ 443ක් ලංකාව. 1505 ඉඳලා 1948 දක්වා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ දෙනකොට තමයි පාලන තත්ත්වය වෙනස් වුනේ. පෙරවරු කාලේ තමයි
අපිට නිදහස හම්බුනේ. හැබැයි ඒ නිදහස හම්බෙච්ච වෙලාවේදී තක්කාල කේන්දරේ, එවෙල තිබිච්ච කේන්දරේ දිහා බලනකොට මට හිතෙනවා බ්‍රිතාන්‍ය ජාතිකයෝ අපිට වැඩිය ජ්‍යොතිෂ්‍ය ඉගෙනගෙන ඒගොල්ලන්ට වාසි විදිහට තමයි ඒක යොදාගෙන තියෙන්නේ. අපේ අය උඩ බලාගෙන ඉඳලා තියෙනවා. වාසිය කොහොම තිබුණත් නෑ. කැරකිලා තියෙන විදිහ වෙනස් වෙලා තියෙනවා. අපි මේවට බැන්නට මෙව්වා මේ ජ්‍යොතිෂයේ වැරදි මේ බොරු කතා කියනවා බොරු අනාවැක කියනවා කියලා කට්ටියක් කියන එක ඇත්ත. නමුත් මේ විෂය ඉගෙන ගන්න තියෙනවා ඒගොල්ලෝ. මට හිතෙනවා. මොකද ඒ වෙලාවේදී විශ්වයේ පිහිටලා තියෙන ග්‍රහචාරය ගත්තාම ඒගොල්ලන්ට වාසි අපිට අවාසි. මම ඇත්තෙම මේ කොටු සටහන් ටික අද ගෙනාවා. මම හිතනවා මට නිෂ්පාදකතුමිය උදව් කළොත් ඒක පෙන්වන්න පුළුවන්. ග්‍රහචාරයේ මොකද්ද 1948 පෙබරවාරි 4 ග්‍රහචාරය. ඒක අසංකන ඒක අපිට අවාසි. ඒක අපිට අවාසි. එතකොට ඒ ග්‍රහචාරයේදී මං ආව ඒකේ කොපියක් තියෙනවා. මං හිතනවා මේක හම්බුනොත් 4. ඔව් අපිට තව ඉදිරියේදී අපිට ඒක ඔව් ඉදිරියේදී මේක පෙන්නන්නම්. ඔව් ඒ අසංකනකොට පෘථිවියේ තිබුණේ කුම්භ රාත්‍රියේ උදාවෙන්. ලංකා කේන්දරේ නෙමෙයි වෙලාවේ කේන්දරේ මම මේ කියන්නේ. කුම්භ ලක්ති. ඒකෙදි ලග්නාධිපති ශනි හිටියේ 6 කිව්වේ රෝගස්ථාන ඉස්පිරිතාල. කටක රාශි. දැන් කෙනෙක් ඉස්පිරිතාලේ ඉන්නේ ඇයි ජයනි? ලෙඩක් ඇදලා ඒක කොහොම හරි හොද කරගන්න. ගමක ලෙඩ. ඉස්පිරිතාලේ යන්නේ නැහැනේ. හැබැයි ඉස්පිරිතාලේ දොස්තර මහත්තුරු ඇටෙන්ඩන්ට් මහත්තුරු දැන් මේ ඉස්පිරිතාලේ මේ ඉන්න සේවකයෝ හින්දා තමයි අපි අන්තම් ඔළුව බේරගෙන. සුව සේවයේ ඉඳලා ඉන්නේ. සුව සේවයේ ඉන්නවා වෛද්‍යවරු ඉන්නවා අපේ PHI මහත්තුරු ඉන්නවා නර්ස් නෝනලා ඉන්නවා ගොඩක් අය. ඉතින් ඒ වගේ අය හින්දා තමයි නැත්තම් අපි ඔළුව බේරද අපේ ගෙදරත් ඉන්නවා මගේ දුව වෛද්‍යවරිය නිකම් වෛද්‍යවරියක් නෙමෙයි ඇයි විශේෂඥ තත්ත්වයක් කෙනෙක්. ඉතින් ඇය නීති දානවා අපිට. තාත්තේ මෙහෙම යන්න මෙහෙම යන්න. ඉතින් ඒකට අවනතු වෙන්න ඕන. හරි අපි ඒ පිළිබඳව සඳහන් කරමු. මේ විමලාවති මහත්මිය අපත් සමගින් එකතු වෙලා ඉන්නවා. ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීම සඳහා ආයිබෝන් සුබ දැසනක්. ඔව් අපිට මේ ඔබතුමියගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර ගන්න ඕන. එහෙමයි මගේ දරුවාගේ. දරුවගේ ජන්ම පත්‍රය. හරි අපිට දරුවගේ උපන් දිනය උපන් වේලාව සඳහන් කරන්නකෝ. කට්ට උනා. දුරකථනය විසන්දි වුණා. හරි අපිට ඔබට කතා කරන්න පුළුවන්කම තියෙන 0115 299 299ට කතා කරන්න පුළුවන්කම තියෙනවා. අපි කතා බහ කරමින් හිටපු මාතෘකාවට අපි යමු. ඒ මාතෘකාවට යනකොට දැන් අපි කිව්වා මේ රටේ කේන්ද්‍රයට අනුව සහ මේ අත්සන් කරපු රටේ කේන්දරය කියන්නේ. මේකේ අවස්ථාවේදී තත්කාලයේ උදා වෙලා රටේ කේන්දරේ ඒ ගැන අපි කතා කරමු මේකෙන් පස්සේ. අපි නිදහස ලැබෙන ඒ වෙලාවේදී උදා වෙලා තිබුණු දැන් අපි රවි අපි මීනේ ඉඳන් මේෂයට යනකොට රේවතීදා යනකොට උදා වෙන කේන්දරේ අනුවනේ අපි ඔක්කොම කතා. ඔව් ලක්ෂණ මහත්තයා මේ බාධා හරි වැඩි. දැන් මේ කාලවක වුණොත් හරියට බාධා තියෙන වෙලාවන්නේ. ඊට සායි බාධා කිරීමක් කරන්න වෙනවා. මේ මහේෂිකා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න. ආයිබෝන් මහේෂිකා. ආයිබෝන්. ඔව් සාමි පුරුෂයාගේ කේන්ද්‍රය තමයි පරීක්ෂා කරගන්න අවශ්‍යයි කියලා කියන්නේ. අපිට උපන් දිනේ උපන් වේලාව සඳහන් කරන්නකෝ. 1987 12:25 අපි උපන් වේලාව කියන්න උදේ 6:33ට උදෑසන 6:33ට තමයි අපිට දිස්ත්‍රික්කයක් සඳහන් කරන්න. මහනුවර දිස්ත්‍රික්කය. මහනුවර දිස්ත්‍රික්කය. මහනුවර. ඔව්. හරි. එතකොට විශේෂ කරුණක් තියනවද දැන කියාගෙන අපිට ඒ ගැන කියන්න. අනාගතය ගැන තමයි දැනගන්න ඕනේ. ඉදිරි අනාගතය කිව්වට පස්සේ ක්ෂේත්‍ර කිහිපයක්ම තියෙනවා. අපි සමස්තයක් විදිහට කෙටියෙන් සඳහන් කරමු ලක්ෂණ මහත්තයා. ඔව්. ඒ දරුවා දැනට ගත ගන්න සෙනසුරුගේ මහදසා. ධනු ලග්නේ නේද ඒ දරුවා? ලග්නේ ධනුද? නේද? ඔව් ධනු ලග්නේ. ධනු ලග්නේ ගත කරන්නේ එයාගේ පංචාංගය ගත්තොත් මේ දැන් තියෙනවනේ පංචාංගය කියලා. දිනේ නැකත තිතිය කරණේ යෝගය. ඔව් එයා ඉපදෙලා තියෙන්නේ සිකුරාදා දවසක සියාවර්ෂ නැකතේ 4 වෙනි පාදය
පුරපක්ෂයේ පස්වෙනි විශේෂණීය වජ්‍ර යෝගයේ බාලව කරණය. දැන් අත කරන මහා දසාව ඉපදිලා තියෙන රාහුගෙන් ශනි. සෙනසුරු. ශනි කියනවා, සෙනසුරු කියනවා, හෙන උරා කියලාත් කියනවා. දැන් මේ කේන්දරේ තව පැත්තක් තියෙනවා. මේක බලන්න ඕනේ. දැන් ඔය 5 6 7 8 9 ග්‍රහයෝ නැහැ. කේන්දරේ අරන් බලන්න එහෙම ග්‍රහයෝ නැහැ. කේන්දරේ රාහු ඉන්නේ අංශක 3. හැබැයි ගුරු පැනලා ඉන්නවා අංශක 26යි. તો රාහු කේතුගෙන් ගුරු පැනලා ඒක භාව කේන්දරේ තමයි මනාලස පෙන්නේ ගුරු දීප්ත යෝගයක් තියෙනවා. කවුරු හරි කිව්වොත් මේ කාලසප්ප යෝගයක් තියෙනවා කියලා වහාම ඒක මකලා දාන්න එහෙම එකක් නැහැ ගුරු දීප්තය. එතකොට දැන් මේ ගුරු දීප්ත යෝගයේ තියෙන දරුවෝ දියුණුව කරා දීප්තිය කරා යන්නේ හරි හිමි. කොච්චර තල්ලු කළත් කොච්චර කඩ බොන්න දීලා එක්සලරේට් මේ වැඩිපුර කාලේ දුවත් යන්නේ එයාගේ වේගය. ඒකට ඒකට බාධා කරන්න එපා. දෙක දැන් එයාගේ බාධක ස්ථානය මේ විවාහ ස්ථානය. ඒකට අධිපතිය බුධ. මේ බුධ ඉන්නේ ලග්නේ. බුධ ආදිත්ත කියලා යෝගයක් හදාලා එහෙම ඉන්නවා. ඒකට යට යම්ෙන් බාධක වෙනවා. මාර ක්‍රමේ බාධක. මේවා ආගමානුකූලව විසඳන්න ඕනේ. මේවට හැම එකක්ම බෙදෙන පණිවිඩ. මේ පණිවිඩයේ එහෙම තියෙනවා. ඒකට මම වැදගත් විදිහට ආරාධනය කරනවා මේ මවට. මේ පිළිබඳ අවධානය යොමු කරන්න. අතික තමයි මේ බිරිඳට. ඈ? බිරිඳ කිව්වේ? ස්වාමි පුරුෂයාගේ කේන්ද්‍රය තමයි ස්වාමි පුරුෂයාගේ. ඔව්. පොඩ්ඩක් කියන්නේ වේගවත්ව යන්න එපා. සුභා ධර්මය විසින් පාලන බලය අතට ගත්ත මේ වෙලාවේදී හිතුවක්කාර වැඩ කරන්න හොඳ නැහැ. දැන් ඒ රාෂ්ටකයකුත් යනවා. දෙකේ තමයි ශනීන්. ශනි මහා දසාව, ශනිගේ ඒ රාෂ්ටකය සහ මේ හිමින් ගමන් කරන මේ වෙලාව අනුව විශේෂයෙන් අපි කියනවා එහෙම එකකට දැහැමි වෙන්න. සාමාන්‍යයෙන් දැහැමි තත්ත්වයේ ඉඳලා කටයුතු කරන්න. දෙවරක් හිතන්න. නොදන්නා දේවල් ගැන මත ප්‍රකාශ කිරීම වැරදි දේවල් ඔස්සේ ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික නොවීම විශේෂයි මේම කෙනෙක්. ධනු ලග්නයේ කෙනෙකුට පුදුම යුවක් තියෙනවා. අන් අය තේරුම් ගන්න වැඩ ඒක දියුණු කරගන්න. ඒක දියුණු කරගන්න පුළුවන් අධ්‍යාත්මික ශක්තිය වැඩි කිරීමෙන් මේ මිත්‍යා දෘෂ්ටික වැඩ කළා නෙමෙයි. ඒක කරන්න ඒ தත්ත්වේ පිරියනවා. ශනි කියන්නේ දුකට අධිපති ගහයා. එයාව යාළු කරගන්න ඕනම් ඒ කාලය තුල ඔබ පූර්ව ජම්මෙන් ගෙනල්ලා තියෙන්නේ පින් කරන්න. ඒ පින් ඔබගේ ජීවිතේට ආරූඪ කරගන්න ඒකෙන් වැජබෙන්න කියන පණිවිඩය තියෙනවා. ඉතින් ඒක කරන්න විශාල මෙහෙයුමක් තියෙනවා. ඉතින් අපි බොහෝ වෙලාවල් වලදී කේන්දරයක් හදනකොට දකින්නකොට කියනකොට මේවා අපි කියනවා. මේ විදිහට යන්නේ. විශේෂයෙන් මම තව දෙයක් කියන්නම් මේ වගේ කාලවල වලදී රැකියා ආදායම් වලට පස්ස ඇති වෙනවා. ඒක මේ කොරෝනා ඉඳලා මුළු පෘථිවියටම මේ පස්සේ තියෙනවා. විශේෂයෙන් මේ වගේ කේන්දර වලට ඇති වෙනවා. එතකොට මාස් පරික්‍රමයට ඒ තනත්තා ගියොත් ඒක පාඩුවක් වෙනවා. එතකොට අතිරේක අපි කියන්නේ පාර්ට් ටයිම් මොනවා හරි ව්‍යාපාරයක් පවුලේ සමාජික සමග ආරම්භ කරන්න. ඒකෙන් තමයි ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන්. මේ පණිවිඩය නම් ඔබට විතරක් නෙමෙයි සමස්ත කාටත් වැදගත්. ඔව්. ඉතින් අර පරිස්සම ඒ වගේම ඔබේ මුදල් කළමනාකරණය පිළිබඳව වැඩිපුර කතා කරන්න ඕන කාල සීමාව කියන. මොකද ඔබට වගේම ඔබේ ආදරණීයන් සෞඛ්‍ය ආරක්ෂිතව ආරක්ෂා වෙන්න ඕන වගේම ආර්ථිකය අතිනුත් අපි ආරක්ෂා වෙන්න ඕන කාල සීමාවක තමයි අපි මේ විදිහට ඉන්නේ. ඉතින් ඒ ජන්ම පත්‍රය සම්බන්ධයෙන් මේ කරුණු කාරණා විදිහට කතා කරනකොට තවමත් ඔබට වෙලාව තියෙනවා අපිට කතා කරන්න. 0115 299 299ට 0115 299 කියන දුරකථන අංකයට දුරකථන නැමතුමක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. වාදා කිරීම කිහිපකින් පස්සේ ආයෙමත් එන්න අපේ මාතෘකාවට. ඔව් මාතෘකාව පැත්තක තියලා අපි මේ කේන්දර ටික බලමු. දැන් මේකනේ දැන් මේ මෙදාන මේ දේ අපි කේන්දර බලමු. නෑ ඒ තරමට ආරාධනය කරපු ඕකේ අද මාතෘකාව අපි එන සතියේ නෑ වැඩසටහන අතරතුරේදී අපි අවස්ථාවක් ලබා දෙන්න ඕන නිසා තමයි කේන්ද්‍ර පරීක්ෂාවට යන්නේ. අපි කතාවට එකතු වෙමු ආයෙමත්. තියෙනවද? අපි කතා කරමු. ඔව්. දැන් මේ කුවේණිගේ ශාපය හැබතිස්සේ වැඩ කරන්නේ නැහැ. දැන් මේ එදා අපේ ඉංග්‍රීසි ජාතිකයා කොහොම හරි සෙට් කරලා අපිට දීලා තියෙනවා මේ නිදහස අපිට පවරන්න. හැබැයි පවරපු වෙලාවේ ග්‍රහචාරය ලග්නාධිපති සෙනසුරු රෝගස්ථානයි. රෝගස්ථානයේට අධිපති චන්ද්‍රයා නීචයි 10 වෙන්නේ රට. 1.6යි. 1.6 එක කිව්වේ
ඒ වෙලාවේ තිබිච්ච ලක්නේ. 6 කිව්වේ 6 අධිපතියා ඉඳලා දැන් ඒ ග්‍රහචාරයේ තුල විශාල ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ වෙලාවේදී දැන් එහෙම ඒ වෙලාව ඒ අත්සන් කරපු වෙලාවේදී මිනිස්සෙක් ඉපදුනා නම් ඒ මිනිසයා දැන් ගත කරන්නේ රාහුගේ මහ දශා. දැන් අපිට බලන්න පුළුවන්කම තියෙනවා ඒ ඔව් මේ කේන්දරේ 1948 පෙබරවාරි 4 ග්‍රහචාරය. ඒක තියෙන්නේ උද ග්‍රහචාරය. ඔය තියෙන්නේ කුම්භ ලග්නයේ. මම මේ කියන්නේ ලංකා කේන්දරයක් ගැන නෙමෙයි ඔය වෙලාවේ තිබිච්ච තත්ත්වය. ඔක යට බලන්න දැනට ගත කරන්නේ රාහු මහ දශාව 2016 9/12 ඉඳන් 2034 9/12 වර්ෂයේ. තත්කාලීනව ඔය 12 වෙනි කොටුවේ ඔය රවි ඉන්න තැන තමයි මකර කුම්භ සෙනසුරුයි. සෙනසුරු 12/1/2 හරහා යනකොට ඒකට කියනවා ලග්න ඊරාෂ්ටක. ඒකත් පටන් අරන් තියෙනවා. එතකොට රාහුගේ කඩාකප්පල්කාරී රාහුගේ මහ දශාව. දැන් බලන්න මිනිස්සෙකුට මෙහෙම අපුවාම තමයි ඔය තද වෙලා කේන්දර බලන්න අපිට දුවගෙන ඉන්නේ. එතකොට ඕක දැන් කල්ලි නම් අපි දන්නවනේ. එතකොට මේ එක ලග්නේ 6 රෝගස්ථානයේ අතර ප්‍රශ්නයක්. හැබැයි මෙහෙම ගැටලුවක් තියෙනවා. දැන් ජ්‍යොතිෂ වේදිතුමන්ලා මේ කාරණේ දැනගෙන හිටියට මිනිස්සු මේ සම්බන්ධව තියෙන පැත්තත් එක්ක ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්න ඕනේ ජ්‍යොතිෂ වේදික දැන් ඉන්න ජ්‍යොතිෂ වේදීන් පාදුරකට ගහපුවාම 60ක් විතර විශ්ේනවා. කොච්චර ඉන්නවද? මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වෙනකොට එයාට වරදින්න ඕන කෙනෙක් හොයාගෙන යන්න. ඊගාවට දැන් ලෝකායතන ජ්‍යොතිෂය. දැන් මේක කොහොමද අපිට යෙදෙන්නේ? ලෝකායතන ජ්‍යොතිෂ විද්‍යාව කියන්නේ පෘථිවියට රටට වෙනත් ආයතන වලට ඇති වෙන දේ. එතනින් මම අද ගන්නේ දෙකයි. එකක් ඔය කිව්ව ලග්නාධිපති ශනි ඉන්න ලග්නේ සහ 6 රෝගස්ථාන. ඒ දෙකෙන් ලෝකායතන ජ්‍යොතිෂය ගැන කියවෙන්නේ කුමක්ද? ඔව් මට නිෂ්පාදකතුමිය ලෝකායතන ජ්‍යොතිෂයේ මාතෘකාව යටතේ සටහන දුන්නොත් මම ඔන්නෝකාද විග්‍රහ කරන්න. ලග්නයෙන් කියන්නේ රටක ඕනෑම රටක මේ අපේ රටේ විතරක් නෙමෙයි. ඕනෑම රටක මහා ජනතාව ජනයාගේ සෞඛ්‍ය ඒ රටේ සාමය ඒ රටේ ආර්ථික තත්ත්වය ඒ ජනතාවගේ අදහස් උදහස්. 6 වෙනි රෝගස්ථානය කියන්නේ සීලම රෝහල් ගැන හමුදා ගැන පොලිසිය ගැන වසංගත රෝග ගැන මහජන සෞඛ්‍ය ගැන. දැන් එදා අත්සන් කරපු ඒ වෙලාවේදී ওই දෙක තමයි අපිට එදා ඉඳන් දැන් අපේ රටේ පොතට මතක තියාගන්න අපේ කාලේදී පොඩි කාලේ අපි මැලේරියාව දැක්කා, ගම් වතුර දැක්කා, ටයිෆොයිඩ් උණුසන්නිපාතේ දැක්කා, ගලපටලේ ඩිප්තීරියා කියලා කියනවා. ඒක දැක්කා, භීෂණය දැක්කා 71. ඊට පස්සෙත් දැක්කා ලයිට් පත්තු කරන්නත් එපා වෙඩි තියෙනවා කියන එහෙම භීෂණයක්. අවුරුදු 30ක් තිස්සේ යුද්ධ ශාපයක් අපි දුටුවා, බොම්බෝම්බ දෙව්තුවා. එතකොට සුභා ධර්මයා විසින් කඳු නාය ගිහිල්ලා ගම් පිටින් වැළලෙනවා දැක්කා. මෙහි කුණු කඳු නාය ගිහිල්ලා මිනිස්සු මැරෙනවා දැක්කා. ස්වභාවික විපත්. ඒ ස්වභාවික විපත්. ඒ විතරක් නෙමෙයි යම් දේවල් දැක්කා. තුම්බියක් දැන් දකින්න. විශාලා මහනුවර තුම්බිය. එතකොට මේවා ඇති වෙන්නේ මතක තියාගන්න මේ ලෝකායතන ජ්‍යොතිර් විද්‍යාව අනුව මේ අත්සන් කරපු වෙලාව අනුව රාහු මහ දශාව ඒ රාෂ්ටක ආපුවම ඔන්න මේ කියන අබග්ග ටික අපිට සිද්ධ වෙනවා. ඉතින් මේක කල්තියා මේ තියෙනවා. ඒතකොට මේ දෙන පණිවිඩේ තේරුම් ගන්න නැහැ ගොඩක්. දැන් රටක ඒ වෙලාවේදී තමයි ඒ වැරදි ග්‍රහචාර උද්ගත වෙනකොට තමයි අර සාපේ වැඩ කරන්නේ. කාගේද? කුයිනිගේ සාපේ. ඒ කියන්නේ රටේ කේන්ද්‍රයත් ඒ විදිහට අස්ථාවර වෙන්න ඕනේ, මිනිස්සුන්ගේ ග්‍රහචාරය අනුවත් වෙනස් වෙන්න ඕනේ. මේ සාපේ බලපාන කාල සීමාවත් මේ සියල්ල එකට එකතු වෙච්ච කාල සීමාවක්. ඔව් ඒ 3-4ක් එකට සෙට් වෙන්න. ඒ විතරක් නෙමෙයි පුද්ගලිකව තමන් ගත කරන මහ දශා, අතුරු දශා, විදශා, ප්‍රාණ දශා. ඒවත් බලපාන. මේක හරියට බලපාන මිනිස්සු මේක තේරුම් ගන්න. බලපාන නැති අය තේරුම් ගන්න. දැන් අර ඔබ දැකලා තියෙනවද අර බෝරු පොතේ Facebook එකේ සමහරක් අය අපිට මෙහෙම දානවා. එකෙක් දෙන්නෙක් මෙහෙම දානවා. ඇයි? ඒ නොතේරෙනකම. ඒ ඇවිල්ලා අබග්ගකම, තමාගේ මෝඩකම, තමාගේ
එලියට එන්න හැඟිලා ඉඳලා අඩිගට්ටනාත පුත්තගේ කට්ටිය සුද්ද සිංහලෙන් කිය. ඉතින් ඒ කාරණත් එක දැන් කතාවක් තියෙනවනේ ගිය නුවණ අතුන් ලවවත් අද්දගන්න බෑ කියලා ශුණහත්ය. ඉතින් දැන් අර අපිට සිද්ධ වෙච්ච කාල සීමාව ඒ විදිහටම අපිට ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ කතා කරන කාල සීමාව ඇතුළත. ඒ නිසා අපි කෙටියෙන් සඳහන් කරමු අපිට ලැබිලා තියෙන කාල සීමාවත් එක්ක ජ්‍යොතිෂ වේදයට අනුව ජ්‍යොතිෂ විද්‍යාවට අනුව දැන් මේ රටට බලපාලා තියෙන කාලයේ ග්‍රහචාරයට අනුව අපිට අසුව වෙලා තියෙන පැත්ත මේ දේවල් දැන් සමනය කරගන්න පුළුවන්කමක් තියෙනවද? එහෙම නැත්නම් මොනවගේ උපදෙස් අපිට ලබා දෙන්න පුළුවන්? අපේ ජීවන රටාව හදාගන්න ඕන කොහොමද කියන කාරණේ අපි සඳහන් දැන් සුභාදර්භයා විසින් මුළු පෘථිවියම අපේ විතරක් නෙවෙයි පාලන බලය අතට ගත්ත වෙලාව ඉවසලා බැරිවත මම අවුරුදු ප්‍රෝග්‍රෑම් වලදී එකපාරක් කිව්වා ගිය අවුරුද්දේ අප්ඩේට් වෙන්න. ඔබ දැහැමි වෙන්න. ඔබ යාවත් කාලීනව වෙන්න. දැන් ඔය මේ මට මේ වෙලාවේ මතක් වෙනවා මම පරණ කියමනක් එක මම නෙමෙයි පාගල් වෝඩර් මායා ඔරුන්ගේ රජතුමාගේ සෝන කැණීමේදී හොයාගත්තා පෘථිවිය විනාශ වෙන්නේ පිටින් එන ග්‍රහක හින්දවත් වල්ගාතරු හින්දවත් එතනින් ගියාම වල්ගාතරුවේ කෑලි හින්දවත් නොවේ. මනුෂ්‍යයා විසින් සුභා ධර්මයට කරන අකටයුතුකම් වල නිසා තමයි මේ සිද්ධ වෙන්නේ. කොරෝනා කියන්නේ යුදාවියක්. මේක පේරුම් ගන්න මේවා අපිට විග්‍රහ කරන්න ගියොත් පස්සේ එන්නත් පුළුවන්. මේක යුදාවියක්. දැන් තුවක්කු වලින් මෝටාර් වලින් ඒ වලින් යුද්ධ කරන කාලේ ගියා. දැන් මේ සියල්ලක්ම දැන් හොඳට මතක තියාගන්න අපේ රට මූදෙන් වට වෙච්ච රට. අපේ රටට කොහෙන්ද පිටස්තර කොරෝනා එන්නේ? උඩින් එනවද? නෑ මේ ගෙල්ලා දාන්න. මේක පටන් ගත්තේ 1505 ලොරසෝද අල්මේදාව එලාරාව මාගාව සොලියාව රටේ නැති උන් ඇවිල්ලා අපේ විනාශ කළා. ඔක්කොම වෙන්නේ පිටින්. ඉතින් මේකත් පිටින් ආපු එකක්. එතකොට පිටින් එනවා ආරක්ෂා කරන්න ඇයි අපිට බැරි? මම දැක්කා මේ ඊයේ පෙරේදා හොරෙක් මන්නාරමට ගොඩ බැස්ස තමිල්නාඩුවේ ඉඳන් අම්මා කෙනෙක්ගේ දුවකුයි ඇවිල්ලා. කොහොමද හොරෙන් එන්නේ? කොහොමද එහෙම අපේ රටේ දැන් අපිට රටේ යන්නත් බෑ එන්නත් බෑ ගියොත් ගෙන්නන්නත් බෑ එතනත් පස්සනේ. එතකොට මෙන්න මේ ව්‍යාපාරේ තාම ඇත. බෝධ ආරක්ෂා කළ යුතු වේ. එතකොට මේක ආරක්ෂා නොකිරීමේ විපාකයක් තමයි මේ භුක්ති විඳින්නේ. එලාර කාලේ මාග කාලේ ලොරසෝද අල්මේදාට මුද මැද්දට කියලා කටට දෙකක් ගහලා ලෙව්වනම් මේ මුකුත් පස්සේ යන්නේ. ඒක කරන්න කෙනෙක් නැහැ. ඒක දැන්වත් තේරුම් ගන්න. අනික තමයි මේ සාප වැඩ කරන වේලාවල් වලදී බොරුව අයින් කරන්න ඕනේ එකමුතුකම තමයි හැම දෙනාගේම තියෙන්නේ. දැන් මේ කොරෝනා හැදෙනවද පාට පක්ෂ ભેද හොදලා කුල ભેද යොදලා උඩරට පහතරට ભેද යොදලා නැහැනේ. හැදෙනවද? නැහැනේ. නෑ ඔයා ජයිනි ඔයා හොඳයි ඔයා සුදුයි. ඔයාට හැදෙන්නේ නැහැ කියලා කොරෝනා යනවද? නෑ. කොරෝනා කාර්යයක් ළඟට මම ලක්ෂ්මණියු ලිනගේ මහතකු ජ්‍යොතිෂ්‍ය පකීර් ඔයාගේ කොරෝනා දැන් මම එන හැටි දැක්ක නේද ඔයාට? මගේ දේත්‍රා දෙක පල්ලා මම කොහෙවත් යන්නේ මම මේ වැඩසටහනට තියෙන ආදරයට මේ ශීත නාලිකාවට තියෙන ඒක පොඩි හිතවත්කමට පැමිණෙනවා මිසක් කොහෙවත් යන්නේ මම සියලුම මගේ ග්‍රහකයන්ට කියන්නේ මෙන්න මගේ නම්බර එක දැන් කියනවානේ කතා කරන්න අපේ තාක්ෂණයේ දියුණුවයි අපේ WhatsApp තියෙනවා Messenger තියෙනවා තව ගොඩක් ඒවා තියෙනවා ඒ ASCII අපි ඔබගේ ඉල්ලීම ඉටු කරනවා සත පහක් අපි වැඩි කර ගන්න අනේ අපේ ගාස්තු විතරයි අපි ගන්න. එතකොට අපි ඒ තැනට ඉඳගෙන අපි කටයුතු කරන්නේ. දැන් වැඩියෝ නැහැ මේ රටේ ඉතා ප්‍රභූවරයෙක් මට ඊයේ කතා කරලා කියනවා එයා මෙහෙම මේ මහ දන්න යනවා මේ මම උපරිම මට්ටමින් කිව්වා ඔව් මම ඉස්සෙල්ලා නම් ඔයා ගිහිල්ලා බලලා කළා ඒ වාර්තා දෙනවා. වාර්තාවක් දෙන්න. අනිත් අය කටින් කියලා ආකාශයට කියලා බොරු කරන්නේ. ඒක අපරාධයක්. එතකොට මේ වාර්තාව පිළියෙල කරන්නේ ඔය හදන ඉඩම කොහොමද ඔයාගේ මේ සලස්ම මොකද්ද ඔය ඉඩමේට අයිති ඔයාටද ඔයාගේ පවුලටද එයාගේ කේන්දර මොනවද ඒවා ගෙයල්ලා දෙන්න මම ඔයාට ඒ පිළිමරව. එතකොට මේ සියල්ලක්ම අපි මේ තාක්ෂණයේ මාර්ගයෙන් අපි කරනවා. ඒ හින්දා මේ දවස්වල ඔබ ඔබගේ පරිශ්‍රම වගේම මම මගේ පරිශ්‍රමත් පටන් ගන්න. දැන් මේක මාධ්‍ය ආයතන. මම විශේෂයෙන් කියන්න ඕනේ මේ ආයතනයේ සියලු දෙනාම ඔබ පරිශ්‍රම වෙන්න. මේක මේ අමුතුවෙන් කියන්න ඕනේ. දැන් එක රාජ්‍ය නායකයෙක් කිව්වා ත්‍ස්තවාදී කාලේදී තමාගේ පරිශ්‍රම තමා ලබා ගන්න. අන්න ඒක මතක් කරගන්න. ඒක අනිවාර්යයෙන්ම මතක් කරගන්න. එතකොට ඒක හරි.
ඒක තමයි වියුත් අපිට එක සේෆ් ඩිෆෙන්ස් අපි ඉස්කෝලේ යන කාලෙත් ඉගෙනුවා. ඒක කරන්න. එතකොට මේකෙන් බේරෙන විදිය ගොඩක් ක්‍රම තියෙනවා. එක සියලු දෙනාම එකමුතු වීම. සියලු දෙනාම එක මේෂයකට පැමිණීම. සියලු දෙනාම සුභා ධර්මයට ගරු කිරීම, බොරුව වංචාව දූෂණය භීෂණය එලවා දැමීම. ඒක නොකොලොත් කවදාකවත් අපිට එන්න බෑ. සුභා ධර්මය ඔය දඩුවම කොරෝනා වලට ඉන්ජෙක්ෂන් 3-4ම ගහගත්තත් එන එක එනවාම. හොද්දට මතක තියාගන්න. හොද්දට මතක තියාගන්න මේක යුදාවියක්. මේක සුභා ධර්මයේ මේ යුදාවියට පොඩි තල්ලුවක් දීලා තියෙනවා. පාලනය අරන් තියෙනවා. මේක අපිට පාලනය කරනවා නම් ඔබ දැහැමිවෙන්. මම මිට කෙතම වැඩසටහනේ ජයිනේ ඔයත් එක්ක නෙමෙයි මම කිව්වා මේ වාතයේ පරිශුද්ධව තියාගන්න. වායු මේ වායු එන්නේ දැන් එන්නේ දැන් ඇගේ ගෑවුනාට මේ වායුව පරිස්සම් කරගන්න පුරාණ කාලේ හෙළ වෙදකමේ ආයුර්වේදෙදී හෙළ වෙදකමේ අපි භාවිතා කළ නොයෙකුත් සුවඳ ධූප මම සුවඳ ධූපයක් හදන හැටිත් කියලා දුන්නා. මෙවුවා සති දෙකෙන් අමතක කිරීමේ විපාක මට අපිට අල්ලනවා මේවා ඉගෙන ගත්ත අය අල්ලනවා මේ මිනිස්සු දෙයිනේ කියලා දැන් ඉන්නේ. හොඳයි. කතා කරන්න බොහෝ දේ අපිට තියෙනවා. නමුත් අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක තමයි මේ සටන අරගෙන යන්න වෙලා තියෙන්නේ. ඉතින් සටන ගැන කතා කරනකොට අපි ජීවිතත් එක්ක සටන් කරන කාල සීමාවක තමයි මේ ඉන්නේ. ජීවිත සටනෙන් කොහොම හරි අපේ ජීවිතේ ජය අරගෙන නිරෝගීමත් අනාගතයක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් සබහා ධර්මයට අනුගත වෙලා අපිට යන්න පුළුවන් කාලවකවානුවක් නිර්මාණය වෙන්න කියලා තමයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ කාලවකවානුව තුල. අද සුබදවස් විශේෂාංගය තුළින් මේ කරුණු කාරණා කතා බහ කරන්නට අපි ආරාධනා කළේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ලක්ෂ්මන් යුලියනගේ මහතාට. ඒ වගේම ඔබට පුළුවන්කම තියෙන එතුමන්ව සම්බන්ධ කරගන්නට තවත් ජ්‍යොතිෂමය ගැටලු කාරණා තත්ත්වයන් කතා බහ කර ගැනීමට 0111 50 10 829 0112 88 60 37 කියන දුරකථන අංක මාර්ග දෙක ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා සම්බන්ධ කරගන්න. ඉතින් මේ ගැන කතා බහ කරන්නට අද දවසේදී මේ කාලවකවානුව තුළ පැමිණුණාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.